ආයුබෝවන් ස්වාමීන් වහන්සේ ආයුබෝවන් දුවේ පුතේ. දැන් අපි මේ වන විට සිංහල භාෂාවේ සංදි කීපයක් ඔබ හමුවට ඉදිරිපත් කරලා තියෙනවා. අපි සූදානම් වන්නේ තවත් එවැනිම සිංහල භාෂාවේ තියෙන සංදි කීපයක් හඳුනා ගන්න. අපි බලමු ඊළඟට ඔබට හඳුනා ගන්න තියෙන සංදි. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙනවා පූර්ව රූප සංදි. පූර්ව රූප සංදි. මේ පූර්ව රූප සංදි කියන්නේ කොහොමද කියලා මම ඔබට හඳුන්වා දෙන්න සූදානම්. පෙර රූප සඳ කියලා තමයි සිදස් සංගරාවේ මේ හඳුන්වා තිබෙන්නේ. මේ පූර්ව රූප සංදියේදී බොහොම අපූර්ව කටයුත්තක් තමයි සිදු වෙන්නේ. සංදි වන පද දෙකක් තියෙනවා. එතකොට මේ සංදි වන පද දෙකෙන් පෙර පදයේ අග අකුරේ රූපය පසු පදයේ මුල් අකුරේ රූපය බවට පත් කිරීමෙන් ගලපන සංදිය තමයි පූර්ව රූප සංදිය හැටියට අපි හඳුන්වන්නේ. එතකොට මේ සම්බන්ධව අපේ පහ සිංහල පොතේ අපූර්ව කවියක් දැක්වෙනවා. මෙන්න මේ ආකාරයට. පෙර අකුරේ රුවට පාර කුරු සැදෙයි එලෙසට පන්කම පන්නමට හැරි පෙරරු කදින් කදිමට. හොඳයි අපි බලමු කොහොමද මේක මේ ආකාරයට තැනෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි එක උදාහරණයක් ගන්නවා ගෙත්තම්. ගෙත්තම්. ගෙත්තම් කියන්නේ සංදි පදය. මේ විසන්ධි කරාට පස්සේ අපිට දකින්න පුළුවන් වෙනවා ගෙත් කම්. ගෙත් කම්. දැන් මොන සංදි පද දෙකක් තියෙනවා. මේ සංදි පද දෙකෙන් පෙර පදයේ මුල් අකුර පෙර පදයේ අග තිබෙන අකුරේ රූපය තමයි හල්තයන්. හල්තයන්. එහෙනම් පසු පදයේ තමයි කයන්. එහෙනම් පෙර පදයේ අග අකුරේ රූපය මේ පසු පදයේ මුල් අකුරට පත් කිරීමෙන් ගලවන සංදිය තමයි පූර්ව රූපය වෙන්නේ. එසේනම් මේක මෙහෙම ගෙත් මේ කයන් හැදලා තියෙන ස්වරාරූಢයක් වෙලා ඒ ස්වරය තමයි අයන්න ඊළඟ මෙහෙම තිබෙනවා. එහෙමනම් මේ අල් කයන් ඉවත් කරලා මේ පෙර පදයේ අග අකුරේ අල්තයන් මෙන්න මේ අල් කයනට පත් කරනවා. ගෙත් අල්තයන් මෙතෙන් දෙනවා අම් කියලා මේ ආකාරයට තියෙනවා. මේ දෙක තුනම ත ශබ්දය හැදෙනවා. ඒ අනුව ගෙත්තම් යනුවෙන් මේ සංදි පදේ හැදෙනවා. මේ තමයි පූර්ව රූප සංදියේ ස්වභාවය. පූර්ව රූප සංදිය තැනෙන්නේ මේ ආකාරයෙන්. හොඳයි. අපි තවත් උදාහරණයක් ගමු. අත්තම් මේක මේ දෙක අත්තම් මේ විසන්ධි වෙනවා අත් කම්. මෙතනත් ඒ ආකාරයටම අල්තයන තියෙනවා. මේ අල්තයන්ගේ ස්වરૂපය මේ අල්තයන්ට බණෙන් එකතු කරනවා. ඒ අනුව තමයි අත්තම් කියන අත්තම් කියන පදේ තැනෙන්නේ. පැහැදිලි? දැන් අපි තවත් උදාහරණයක් ගන්නවා. මේ වගේම වත්තම් මේ වත්තම් කියන සංදි පදය විසන්ධි කරාම එන්නේ වත් කම් යනුවෙන්. එතකොට මේ අල්තයන්ට ඇතුළත් කරනවා. ඒ තමයි පූර්ව රූපය ගන්නවා කියන්නේ. ඒ අනුව මේ අල්තයන් මෙතෙන්ට බලෙන් එනවා පැමිණෙනවා. මේ අනුව මෙතන ත ශබ්දය එතකොට සැතෙනවා වත්තම්. මේ ආදී වශයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්. ඔන්න පූර්ව රූප සංදිය හැදෙන ආකාරය. ඒ වගේම තවත් උදාහරණයක් අස්සල. අස්සල මේක තිබෙනවා. එතන විසන්ධි වෙනවා අස්හල. මෙයල් හයන්නට තිබෙන තැනට පැමිණෙනවා. ඒ අනුව
මේ අල්සයන්න මේ ආකාරයට පැමුණාන් පස්සේ ස ශබ්දයේ තෙන්ටෙනවා අස් සල කියලා තැනෙනවා. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති පූර්ව රූප සංධිය කියන්නේ සංධි වන පද දෙකක් එකට එකතු වුණාට පසු පෙර පදයේ අග අකුරේ රූපය පසු පදයේ මුල අකුර බවට පත් කිරීමෙන් ගලපන සංධියක් කියන්නේ. පැහැදිලි. හොඳයි. ඊළඟට අපි තවත් අපේ මේ සංධි අතර තියෙන තවත් එක සංධියකට ගමන් කරන්න සූදානම් හඳුනා ගන්න සූදානම් වෙනවා. ඒ තමයි මේ පූර්ව රූප සංධිය. ඒ තමයි පර රූප සංධිය. පර රූප සංධිය. අපි ඊළඟට හඳුනාගන්නේ පර රූප සංධිය. පර රූප සංධිය. පර රූප සංධියදී සිදුවන්නේ ස්වාමීන් වහන්සේ දුවේ පුතේ අර පෙර සංධියේ සිදුවෙච්ච ස්වභාවයේ පොඩි වෙනසක් තියෙනවා. පූර්ව රූප සංධියේදී පෙර පදයේ අග අකුරේ රූපය පසු පදයේ මුල් අකුරේ රූපය බවට පත් වෙනවා. පර රූප සංධියේදී සිදුවන්නේ පසු පදයේ මුල් අකුරේ රූපය පෙර පදයේ අග අකුර බවට පත් වීම. ඒක තමයි අපිට පර රූප සංධිය කියලා අපි කතා කරන්නේ. එතකොට අපේ සිංහල පෙළ පොතේ ඒ සම්බන්ධව මෙන්න මේ ආකාරයට කවියක් සඳහන් වෙනවා. පසු අකුරේ රුව බලා පෙර අකුරට පැමිණිලා ලිග්ගල වෙලා පරරු සඳ සිදු වෙලා. බලමු අපි ඒක සිදුවන්නේ කොහොමද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා ඇද්දල කියන සංධි පදය විසන්ධි වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඇද්දල. සමා වෙන්න ඕන මේ ලකාරය ලයන්න මුරුදුජ ලයන්න. හොඳයි. දැන් එතකොට මේ තියෙන පෙර පදයේ අග අකුරේ රූපය අල්කයන්. පසු පදයේ තමයි දයන්න. ඒ දයන්න ගත්තම පස්සේ ඒක අපිට හඳුනා හැදී තිබෙන්නේ අල් දයන්න මේ ආකාරයට මේ අකුරේ රූපය පෙර පදයේ අග අකුර බවට පත් වෙනවා. ඒ අනුව අල් දයන්න ඉවත් වෙනවා. මෙතෙන්ට අල් දයන්න එනවා. මේ තියෙන ආකාරයටමයි තියෙන්නේ ඇද්දල කියන පදය මේ අනුව හැදෙනවා. එසේනම් පර රූප සංධිය වෙන්නේ පසු පදයේ මුල් අකුරේ රූපය පෙර පදයේ අග අකුර බවට පත් කිරීම. තවත් අපි උදාහරණයක් ඇසුරින් මේ හඳුනා ගන්න උත්සාහ කරමු. අපිට තියෙනවා අපි හැමදෙනාම දන්න තවත් පදයක් මේ ලිග්ගල. මේ ලිග්ගල කියන පදය විසන්ධි කරාන් පස්සේ එය තැනෙන්නේ මෙන්න මේ ආකාරයට. ලිග්ගල. මේ අල්පයනට මේ අල්ගයන්නේ රූපය පැමිණෙනවා. ඊළඟට ලිග් ගල්. මෙතන තිබෙනවා අල්ගයන්නයි අයන්නයි. ඒ අල්ගයන්න තමයි මෙතන පැමිණෙන්නේ. ඒ අනුව ලිග් ගල කියා මේ විදිහට ඔබට හඳුනා ගන්න පුළුවන් පර රූප සංධිය. තව උදාහරණයක් අපි ගත්තොත් එහෙම ගොක්කොල. තුන්වෙනි උදාහරණය ගොක්කොල. කොල. මේක විසන්ධි වෙනවා ගොක් කොල මේ ආදී වශයෙන්. මේ අල්පයන් ඉවත් වෙනවා. මෙතනට එනවා මේ අල්පයන් මේ ආකාරයෙන්ම කොයන් ඇදදී අල්කයන්යි ඔයන්නයි ඔය ආදී වශයෙන් මේ අල්කයන්නේ රූපය මෙතෙන්ට එනවා. ඒ අනුව අල්කයන් මෙතෙන්ට තැරෙනවා. මේක මේ ආකාරයෙන් දිනනවා කෝ ශබ්දයෙම ගොක්කොල. මෙන්න මේ විදිහට තමයි පර රූප සංධිය තැරෙන්නේ. හොඳයි. තවත් අපි හතරවෙනි උදාහරණයක් ඇසුරින් ඒ බැලුවොත් එහෙම වක්කඩ. මේ වක්කඩ කියන සංධි පදයේ විසන්ධි කරාම එන්නේ වක්කඩ. මේ අල්පයන් එහෙමම තියෙනවා අල්පයන්. එතකොට මේ කයන් හැදලා තියෙන්නේ අල්කයන්වත් අයන්නත් එකතු වෙලා. ඒ අනුව පසුපදයේ මුල් අකුර මේ අල්කයන්නේ රූපය මේ අල්පයන්ට එනවා. ඒ අනුව
මෙතන ක ශබ්දයේම තියෙනවා වක්කඩ කියන එක මේ ආකාරයෙන් දැනෙනවා. පැහැදිලි? ඔබට පරරූප සංධිය දැනෙන්නේ කෙසේද කියලා. හොඳයි. දැන් අපි මේ සිංහල භාෂාවේ සංධි දෙකක් ආයි අලුතෙන් හඳුනා ගත්තා. තවත් අපි මේ ආකාරයෙන්ම සංධියකට අපේ සිංහල භාෂාවේ තියෙන සංධියක් හඳුනා ගන්න සූදානම් වෙනවා. ඒ තමයි ආගම සංධිය. ආගම සංධිය. අපි පොඩ්ඩක් බලමු කෙසේද මේ ආගම සංධිය තැනේ තිබෙන්නේ කියලා. ආගම සංධිය. ආගම සංධිය. ආගම සංධිය. මේ ආගම සංධියේදී කිසිදු අකුරක් ලොක් කිරීමක් සිදු වෙන්නේ නැහැ. සත්‍රු ආදේශයේ සතුරෙක් වගේ මිත්‍ර අවදාගමක් කියා මාතෘ භාෂාවල හඳුන්වනවා. යනුව ආගම කියන්නේ මිතුරෙක් වගේ. හොඳයි අපි මේකට උදාහරණයක් ඇසුරින් හඳුනා ගනිමු. මෙන්න මේ ආකාරයට වියවුල් කියලා සංධි පදයක් මේ ආකාරයෙන් තියෙනවා. මේ වියවුල් කියන සංධි පදය විසන්ධි කරනාන් පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ වි ධන අවුල් යනුවෙන්. වි ධන අවුල් යනුවෙන්. එතකොට මේ පෙර පදයේ මේ වි කියන ශබ්දය තියෙනවා. පසු පදයේ අවුල් කියලා දක්නට ලැබෙනවා. මේ දෙකේ කිසිම අකුරක් කපා කැපීමක් කරන්නේ නැතුව ඒ අතරට අමුතුවෙන් අකුරක් පැමිණවීම තමයි සිදුවන්නේ. ඒ අනුව ආගම සංධිය කියන්නේ පෙර පදයේ අග අකුරටත් පසු පදයේ මුල් අකුරටත් අතරට අමුතුවෙන් ගත කුරක් පැමිණවීමෙන් සිදුවන සංධිය. හොඳයි. අපි මේක බලමුන් පස්සේ මේ ආකාරයට V කියන අක්ෂරය වුණ තියෙනවා. අමුතුවෙන් මෙතෙන්ට එනවා අල් යයන්න. ඒ අවුල් කියන පදයේ මෙහෙම තිබෙනවා. මේ අල් යයන්න ආ ශබ්දයක් එක්ක මිත්‍රත්වයක් ගොඩනගනවා. ඒ ප්‍රතිඵලය ය කියලා සාපය දෙනවා. ඒ අනුව වියවුල් යනුවෙන් සංධි පදය දැනෙනවා. අපේ සිංහල පොතේ මේ සම්බන්ධව අපූර්ව කවියක් සඳහන් වෙනවා. එමේ ආකාරයෙන් අමුතුව අකුරක් එන්නේ ආගම සඳ සිදුවන්නේ ගෙවුයන වියවුල වන්නේ ආගම වී දැනගන්නේ. මෙන්න මේ ආකාරයට අලංකාරයෙන් මේ ඔබට කවියක් හඳුනා ගන්න පුළුවන්. ආගම සංධිය පිළිබඳව යම් මතකයේ රඳවා ගැනීමට ඒකේ වාර වෙනවා. හොඳයි. තවත් අපි උදාහරණයක් ඇසුරින් මේක තහවුරු කරගමු. මෙන්න මේම පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය. මේ සංධි පදේ මේ විසන්ධි කරාන් පස්සේ අපිට දකින්න පුළුවන් පුන උත්පත්තිය. පුන උත්පත්තිය. මෙතෙන්ට අපි අලුතෙන් අකුරක් ගේනවා. ගත කුරක් පැමුණවනවා. අල් රයන් උත්පත්තිය. මේ අල් රයන් පැමිණලා මේ ඌ ස්වරයත් එක්ක සම්බන්ධතාව ගොඩනගනවා. අල් රයන්යි උයන්යි එකතුනම රූ ශබ්ද එනවා. ඒ අනුව පුනරුත්පත්තිය යනුවෙන් සංධි පදයේ තැනෙනවා. මේක තමයි ආගම සංධිය. තවදුරටත් අපි මේ පැහැදිලි කරගත්තොත් තවත් එක් උදාහරණයක් ගත්ත හැකි ඔරුවක් කියන සංධි පදේ විසන්ධි වෙනවා ඔරු ධන අක්. ඔරු ධන මේ ඔරු ධන අක් අතරට අල්ලු අයන්නක් අලුතෙන් වෙනවා. ඔරු අල්ලු අයන්න අක් කියලා මෙහෙම වෙනවා. ඒ අනුව අල්ලු අයන්නයි අයන්නයි සම්බන්ධතාව ගොඩනගා ගැනීම වා ශබ්ද එනවා. ඒ අනුව ඔරුවක් යනුවෙන් මේ සංධි පදයේ තැනෙනවා. පැහැදිලි? ඔරුවක් කියන සංධි පදයේ විසන්ධි කරාම ඔරුවක් ඔරු කියන පදේ රූ ශබ්දයටත් ආ කියන තැනට අමුතු වෙන අකුරක් අල්වායන් එනවා. ඒ අනුව ඔරුවක් යනුවෙන් සංධි පදයේ තැනෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති ආගම සංධිය තැනෙන ආකාරය. තවත් එක නිදසුනක් අපි ගමු මේ සම්බන්ධව. කොඩියක්. කොඩි
කොඩියක් මේ වෙනවා කොඩි ධන අක් දැන් මේ අතරට අලුතෙන්ම අපි ඉගෙනනවා අකුරක් හල්ය යන්න මේ හල්ය යන්නයි අයන්නයි එකතුනම ය ශබ්ද එනවා ඒ අනුව කොඩියක් යනුවෙන් අපිට සංධිපදය හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ තමයි ආගම සංධිය ඔබ හඳුනා ගන්න ඇති විභාගයකදී මෙවැනි පදයක් ඔබට විසන්ධි කිරීම විසන්ධි පදයක් සංධි කිරීම ආදිය ඉදිරිපත් කරන්න සිදු වෙනවා ඒ ගැන මන අවබෝධයක් ලබා ගැනීමට මේ ප්‍රමාණවත් වෙනවා කියලා මම විශ්වාස කරනවා හොඳයි ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් ඔබ අතරට තියෙන එක් සංධියක් ඒ තමයි ගාත්‍රාක්ෂර ලෝප සංධිය මොකක්ද ගාත්‍රාක්ෂර ලෝප සංධිය අපි පොඩක් මේක විමසා බලමු ගාත්‍රාක්ෂර ලෝප සංධියේ එක උදාහරණයක් තමයි ගම් වතුර දැන් මේ ගම් වතුර කියන සංධි පදය විසන්ධි කරාන් පස්සේ එන්නේ ගඟ වතුර දැන් නම් මුල් පදයේ අග සංඥා කකුලක් තියෙනවා මේ සංඥා කකුල තැරලා තියෙන්නේ අකුරු තුනක එකතුවකින් විශේෂයෙන්ම පොඩි හාමුදුරනේ දුවේ පුතේ ඔබ දැනගන්න ඕන සංඥා කකුරු තැනී තිබෙන ආකාරය ඔබට දැනුම මත නම් මේ උදාහරණ තේරුම් ගැනීමේදී යම්කිසි පැටලිසාරක ස්වභාවයක් ඔබට ඇති වෙනවා මේ සංඥක ග හැදලා තියෙන්නේ කියන අකුරු එකතු වෙලා මේ බිඳුවෙන් භාගය නියෝජනය කරනවා ඒ අනුව මේක පෙන්වන්න පුළුවන් අපට අර්ධානුනාසිකය අල්ග යන්න අයන්න වතුර මේ ආදී වශයෙන් ගතපුර ස්වරය නොකියා හැරියට පසු ඉතිරි වන මෙන්න මේ බිඳුවෙන් භාගය පූර්ණත්වයටපත් වෙනවා ඒ අනුව ගම් වතුර කියා තැවෙනවා මේ ආකාරයට තමයි සංඥා කකුරක් සහිත මේ ගාත්‍රාක්ෂර ලෝප සංධිය තැවෙන්නේ එතකොට තවත් අපි උදාහරණයක් ගමු අම්පාර මේ අම්පාර කියන සංධි පදය විසන්ධි කරාට පසු වෙන්නේ අඹ පාර මේ සබ සංඥක අක්ෂරය තැනී තිබෙන්නේ අල්මයන්න අල්බයන්න අයන්න ආදී වශයෙන් එනම් ගත පුරස්වර යලොක් කරා මේ අල්මයන්න පූර්ණ අක්ෂරයක් හැටියට මෙතන පෙනී සිටිනවා අම්පාර මේ ආදී වශයෙන් එතකොට මේ සංධි පදය හඳුනා ගන්න පුළුවන් ඒ වගේම තවත් අපි නිදර්ශනයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ පරණ ලිං පඩිය මේ ලිං පඩිය කියන පදේ හැදලා තියෙන්නේ ලිඳ පඩිය කියන පද එකතු වෙනවා එහෙනම් මේ සංඥක අකුරක් මෙතන දිනොත් එය හැදලා තියෙනවා මෙතන බිඳුවෙන් භාගයයි අල්ග යන්නයි අයන්නයි පඩිය ඔය ආදී වශයෙන් තියෙනවා එහෙනම් අල්ග යන්නයි අයන්නයි ලෝප වුණාට පසු මේ ආර්ධානුනාසිකය පූර්ණත්වයටපත් වෙනවා ඒ අනුව ලිං පඩිය යනුවෙන් සංධි පදය හඳුනා ගන්න පුළුවන් එතකොට එහෙනම් ගාත්‍රාක්ෂර ලෝප සංධියට අවශ්‍ය කරන නිදර්ශන තුනක් ඔබ මෙසේ හඳුනා ගත්තා ඒ වගේම අපිට තවත් ගන්න පුළුවන් ලිං පඩිය kawan mana? මුම්පියලි මේ විසන්ධි කරාට පසු වෙනවා මුගු පියලි මේ සංඥා කකුලක් තියෙන්නේ මෙතන ඒ මේව කියනවා බිඳුවෙන් භාගය අල්ග යන්න උයන්න පියලි මේ ආදී වශයෙන් අල්ග යන්නත් උයන්නත් ගත පුරහාස්වරය ලොක් කරාට පසු මේ අර්ධානුනාසිකය පූර්ණත්වයටපත් කරනවා මුම්
clearly ලෙස. දැන් එසේනම් ඔබ හඳුනාගත්තා ගාත්‍රාක්ෂර ලෝක සංධිය තැනෙන ආකාරය මෙසේ කියන එක. ද්විත්ව රූප සංධිය. මේ සංධිය මෙන්න මේ ආකාරයටයි සිදු වෙන්නේ. අපි ගත්තොත් අපිට තියෙනවා පොල්ලත්ත කියලා පදයක්. පොල්ලත්ත මේ සංධි පදය. මේ විසන්ධි කරාට පස්සේ අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි කරන්නේ පොල් ධන අත්ත. දැන් මේක සිදුවන්නේ මෙහෙමයි ද්විත්ව රූප සංධියේදී සංධි කරන පද දෙකෙන් පෙර පදයේ අග ඇති හල් අකුර මෙන්න මේ හල් අකුර දෙකක් බවට පත් වී එහෙම නැත්නම් ද්විත්ව වී පසුපදයේ මුල් ස්වරය හා එක්වීමෙන් ගැලපෙන සංධිය තමයි අපි සලකන්නේ ද්විත්ව රූප සංධිය ලෙස. ඒ අනුව ද්විත්ව රූප සංධියේ සරල ද්විත්ව රූප සංධිය සහ සංකීර්ණ ද්විත්ව රූප සංධිය කියලා දෙවිදියක් අපට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සරල අවස්ථාව. මෙන්න මේ හල් අකුර මෙතෙන්දී ද්විත්ව වෙනවා. මෙහෙම හල් අකුරක් එනවා. අත්ත කියන එක මෙහෙම තියෙනවා. ඒ අනුව මේ අල්ලා යන යයන එකතුනම ල ශබ්ද එනවා. ඒ අනුව පොල්ලත්ත යනුවෙන් අපට හඳුනා ගන්න පුළුවන් මේ ද්විත්ව රූප සංධිය එකක්. ඒ අනුව තවත් එක් උදාහරණයක් අපිට පුළුවන් වැල්ලම් පිටිය. වැල්ලම් පිටිය. එහෙමම වැලි අම් පිටිය. මේ සංකීර්ණ ද්විත්ව රූප සංධියට අයත් වෙන්නේ. මොකද මේ ලියන්නේ තියෙන අල්ලා යන්නයි යන්නයි අම් පිටිය කියලා මෙහෙම තියෙනවා. යන්න ලොක් කරලා අපිට සුද්ධ කරගෙන තමයි ඒකේ හල් අකුර මෙහෙට අරගෙන යන්න තියෙන්නේ. ඒ අනුව වැල් ආයල්ලා යන්න අම් පිටිය. මෙතනදී ල ශබ්දය එනවා. ඒ අනුව වැල්ලම් පිටිය කියලා ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එසේනම් අපි සිංහල භාෂාවේ සංධි පිළිබඳව ඔබට යම් අර්ථයක් දැනුමක් ගෙන දෙන්න උත්සාහ කරා. මෙන්න මේ ආකාරයට තමයි සිංහල භාෂාවේ සංධි දැනී තිබෙන්නේ. සියලු දෙනාම මේ අසුරින් තවත් අභ්‍යාස කරමින් තමන්ගේ දැනුම එක් රැස් කරගන්නට, රැක ගන්නට අභ්‍යාස කරමින් උත්සාහ ගන්නට ඕන. ආයුබෝවන්.